උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. විජයග්‍රහණයේ 12 වැනි සැමරුම අද. කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹෙයි. යහපාලන රජය විවිධ ආයතනවලට ගෙවා නොතිබුණු බිලියන ගණනක ණය වත්මන් රජය ගෙවා දමයි. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 10 පණි. ඊයේ මරණ 34ක්. ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින්ගේ වැඩිවීමක්. ස්පුට්නික් V මාත්‍රා 1,80,000ක් ලබන සතියේ මෙරටට. සංචාරක ව්‍යාපාරෙන් ඉපැවූ ආදායම් 80%කින් පහතට. විදේශගත ශ්‍රමිකීන්ට නව රක්ෂණ ක්‍රමයක්. ඉන්දියාවේ කොවිඩ් වැළඳී ඇත්තේ මුළු ජනගහනයෙන් 1.8% බව හෙළිවෙයි. එංගලන්ත ඔස්ට්‍රේලියා අලුබඳුන ටෙස්ට් තරගාවලිය වසර අගදී. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. විජයග්‍රහණයේ 12 වැනි සැමරුම අද බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභ්‍යසදී පැවැත්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද ඊට එක්වීමට නියමිතයි. චාම් අයුරින් අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වේ. කොරෝනා වසංගතයේ හේතුවෙන් එය මේ ආකාරයට පැවැත්වීමට රණවිරු සේවා අධිකාරිය පියවරගෙන තිබේ. වසර 30කට වැඩි කාලයක් මෙරට පැවති යුද්ධය ජය ගැනීමට ක්‍රියා කළ රණවිරුවන්ගේ ගැටලු රැසකට මේ වන විට රජයේ පිළිතුරු ලබා දී තිබේ. රණවිරුවන් ලක්ෂයකට වැඩි පිරිසකට නිවාස ලබා දී තිබේ. අපි වෙනුවෙන් අපි සත්විරු සත්හිඳ වැනි වැඩසටහන් ඒ සඳහා ක්‍රියාත්මක කෙරිනි. රණවිරු ගම්මාන ඇතිකොට ඒවාට පහසුකම් සලසා දී තිබේ. යුද්ධයේදී මිය ගිය හා ආබාධිත තත්වයට පත් වූ රණවිරුවන්ගේ දූතරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන් භාරගෙන ක්‍රියා කරන්නේද රණවිරු සේවා අධිකාරියයි. රණවිරුවන් විශ්‍රාම යන වයසෙන් පසුවත් පවුලේ අයට අදාළ දීමනා පිරිනැමෙයි. විජයග්‍රහණයේ 12 වැනි සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශය සකස් කළ විචිත්‍රාංගය දැන්. ජාතික රණවිරු සැමරුම් දිනය අදයි. වසර 30ක ත්‍රස්තවාදයේ නිමා කර සියලු ජාතීන්ට සියලු ආගම් අදහන පුරවැසියන්ට එකම රටක් තුල සාමයෙන් සමගින් සතුටින් ජීවත් වන්නට අවකාශය සලසා දුන් සාඩම්බර ඒත් හැඟුම්බර දිනය අදයි. සියල්ල අහිමිව ජීවිතය පමණක් ඉතිරිව තිබූ උතුරේ ජනතාවටත් සියල්ලම අහිමි වේයයි වේදනාවෙන් බියපත් වූ දකුණේ ජනතාවටත් එකම අරමුණකින් ජීවත් වන්නට බලාපොරොත්තු ඇති කළේද අදවන් දිනයකයි. එදා 30 වසරක් පුරා මෙම දරුණු ත්‍රස්තවාදයට සිංහල සමාජයත් දෙමළ සමාජයත් විවිධාකාරයෙන් ගොදුරු වෙද්දී දේශපාලන වාසි වෙනුවෙන් උපාය මාර්ග දිගින් දිගටම පවත්වා ගැනීමට උපකාරී වූ අය කිවහොත් එය නිවැරදියි. ත්‍රස්තවාදය නිමා කිරීමට බලයට පත් වූ විවිධ රජයන් විවිධ උපක්‍රම භාවිත කළේය. J.R. ජයවර්ධන, R. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙන්ම රනිල් වික්‍රමසිංහද විවිධාකාර වූ උපක්‍රම යෙදුහ. 2002 පෙබරවාරි 22 වෙනිදා LTTE සහ එදා රනිල් වික්‍රමසිංහ රජ අතර වූ කුප්‍රකට සාම ගිවිසුම මෙරට දේශපාලන ඉතිහාසයේ ඉතා අප්‍රසන්නම කාල වකවානුව වන්නේත් ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා භාවිත කළ බෙදුම්වාදී මාවත නිසාවිනි. කෙසේ වෙතත් ඉතිහාසයේ බල සම්පන්න ජාතියක් වූ ශ්‍රී ලාංකිකයෝ 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ රජය මගින් ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම මෙරටට පමණක් නොව ලොව බලවත්ම රාජ්‍යයන්ට පරාජය කළ නොහැකි වූ ත්‍රස්තවාදය මුලින් උපුටා දමන්නට තරම් ශක්තිමත් එකක් විය. අන්තර්ජාතික බලපෑම් දිගින් දිගටම එල්ලුවද රටතුළ විපක්ෂ දේශපාලනයේ සහයෝගය නොදැක්වද අභීත රණවිරුවන් සමගින් මහින්ද රාජපක්ෂ දේශපාලන නායකත්වය එදා අපූර්වට එය කළමනාකරණය කළේය. එදා ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂයන් මෙම මෙහෙයුම මනාව සම්බන්ධීකරණය කළේය. ඒ අනුව 2009 මැයි 19 වනදා මුළු රටක්ම සතුටින් ඉපිල ගියේය. ඉන්පසුව බිඳුණු සිත් සුවපත් කරන්නට එදා රජයට සිදුවිය. මායිම් ගම්මාන සුන්දර ගම්මාන බවට පත්විය. අවතැන් වූ දෙමළ ජනතාවට
හිසට සෙවණක් සහිත සියලු හිමිකම් ලබා දුනි. යුදගිනි දැල් සමග ජීවිතය වැරදුණු තරුණ තරුණියන් 12000කට අධික සංඛ්‍යාවක් පුනරුත්ථාපනයට ලක් කළේය. සාමය වෙනුවෙන් සියලු හිමිකම් ඇවරින ආයුධ බලයෙන් නිමාකොට සමගය ඉදිරියට ගෙනෙන්නට එදා රජය අපකැප විය. ඉන්පසු ඊනියා බිදුම්මාදේ නැවත වරක් 2015 දී ආයුධ බලයෙන් සමතලා වූ මතවාදයේ ජයග්‍රහණය කරවිය. රටට සෙතක් නොවිය. පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක විය. රට නැවත අභීත නායකත්වයක් ඉල්ලීය. එදා මානුෂීය මෙහෙයුම සමග රට ආරක්ෂිත කළ ආරක්ෂක ලේකම් අද ජනාධිපතිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති දුරය දරන රටක් ශක්තිමත්ව සෞභාග්‍ය කරා යන්නට දැන් වෙරදරයි. රණවිරුවන්ද ඒ සමගයි. අපි එක්ව නැගී සිටිමු. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වෙයි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය එහිදී ආරම්භ වෙයි. මෙම විවාදය හෙටත් පැවැත්වෙයි. වරාය නගර ව්‍යාපෘතීන් ආර්ථික ප්‍රතිලාභ රසක් ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කියයි. පසුගිය රජය 2019 වසර සඳහා විවිධ ආයතනවලට ගෙවීමට තිබූ කෝටි ගණනක මුදල් වත්මන් රජය ගෙවා දමා ඇතැයි ඔහු කියයි. එහිදී පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 24ක් ගෙවා ඇත. ඖෂධ ගෙන්නූ ආයතනවලට ගෙවූ මුදල රුපියල් බිලියන 26කි. ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය බිලියන 46කි. එම මුදල් ඉකුත් වසරේදී ගෙවා ඇත. කොන්ත්‍රාත්කරුවන් සඳහා වූ ගෙවීම්ද පසුගිය රජය කර නොතිබුණි. ඒවාද වත්මන් රජය ගෙවා තිබේ. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 1,85,000ක් ලබන අඟහරුවාදා මෙරටට ලැබේ. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව සහ සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමද අඛණ්ඩව ක්‍රියාත්මකයි. මෙරට දිනක වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ රාත්‍රියේ වාර්තා විය. එම සංඛ්‍යාව 34කි. ඒ සමගම මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 1000 ඉක්මවමින් 1015 දක්වා වැඩි විය. ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතින්ගේ වැඩිවීමක් පෙන්눔 කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් ආසාදිතීන් 450ක් හඳුනාගෙන තිබේ. කුරුණෑගල බෝයගනේ ඇඟලුම් කම්හලකින්ද ආසාදිතීන් වාර්තා වී තිබේ. තුල්හෙරිය කර්මාන්තශාලාවෙන්ද ආසාදිතීන් 400කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ආසාදිතින්ගේ අඩුවක් තිබෙන බව සෞඛ්‍ය අංශ ඒ සමගම පෙන්වා දෙයි. COVID-19 පාලනය කිරීම සඳහා ඉක්මනින් මිලදී ගැනීමට අවශ්‍ය උපකරණ වෙනුවෙන් මුදල් සහනයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. ඒ අනුව PCR පරීක්ෂණාගාර සංඛ්‍යාව වැඩි කෙරෙයි. දැනට ක්‍රියාත්මක පරීක්ෂණාගාරවලද ධාරිතාව වැඩි කර ඇති අතර ඒවා පැය 24ෙම කාර්යයේ යෙදෙයි. කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමට විශේෂ ඒකකයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ජනතාවට අවශ්‍ය තොරතුරු සැපීම, අවශ්‍ය උපකාර කිරීම සහ සෞඛ්‍ය සේවාවට යම් පහසුවක් සැලසීම මෙහි අරමුණයි. 0.716 හෝ 0.716 යන දුරකථන අංක මගින් ජනතාවට සිය යෝජනා හා ගැටලු ඉදිරිපත් කළ හැකි. නැවතත් එම දුරකථන අංක 0.716 හෝ 0.716 කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සහ රෝහල්වල යටිතල පහසුකම් දියුණු කිරීමට දකුණු පළාත් සභාව රුපියල් මිලියන 100ක් වෙන් කර ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පැවසීය. අකුරැස්ස, දෙනියාය, පල්ලෙගම, උරුබොක්ක, මාවරල යන ප්‍රදේශවල රෝහල්වල යටිතල පහසුකම් දියුණු කෙරේ. කොරෝනා පැමිණීමට පෙර සංචාරක ව්‍යාපාරයෙන් වසරකට ඩොලර් බිලියන 4ක් ඉපයුවත් දැන් එම ආදායම 80%කින් පහත වැටි ඇතැයි රජය කියයි. මෙම කොවිඩ් සමයේ සංචාරක ව්‍යාපාරය නැන්වීමට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ. සංචාරක ස්ථාන හඳුනාගෙන ඒවා ආකර්ශනීය ස්ථාන බවට පත් කෙරේ. යලි සංචාරකින් මෙරටට පැමිණෙන විට රටට වැඩි ආදායමක් උපයා ගැනීමේ අරමුණින් පස්වරුදු සැලැස්මක් යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. මෙරට සංචාරක ව්‍යාපාරයේ යෙදුණු ලක්ෂ 3කට වැඩි පිරිසකගේ ආදායම් මාර්ග කඩා වැටී තිබේ.
මෙරටට ආදායම් ලැබුණු අංශ අතරින් 3 වෙනි ස්ථානයේ පැවතියේ සංචාරක ව්‍යාපාරයේ බව සංචාරක සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි. යහපාන රජයේ සමයේ සිදු පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටුණු අතර කොවිඩ් ව්‍යසනයෙන් පසු එය වඩාත් බරපතල තත්වයකට පත්විය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින්. නැවතත් ප්‍රවෘත්ති. කොවිඩ් අවදානම හේතුවෙන් රැකියා අහිමිවීම වැනි අවස්ථාවලදී රක්ෂණ හිමිකම් ලැබෙන ලෙස විදේශගත ශ්‍රමිකීන්ට යෝග්‍ය නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා විගමනික ශ්‍රමිකීන් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ ශ්‍රමික රක්ෂණ ආවරණයක් සලසා තිබේ. එමගින් ශ්‍රමිකයෙකුගේ මරණයක් හෝ ආබාධිත තත්ත්වයකදී වන්දි ලබා දීම සිදු කෙරේ. තවත් අවශ්‍යතා රාශියක් සැලකිල්ලටගෙන නව රක්ෂණ ක්‍රමය දැන් ආරම්භ කර තිබේ. අනුරාධපුර නුවරවැව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 8 සිට හෙට දහවල් 12 දක්වා පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපියුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. එමින්ම සපුගස්කන්ද විදුලි උපපොලේ අලුත් වැඩියාවක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සපයන ප්‍රදේශ කිහිපයකට පෙරවරු 8:30 සිට පැය 16ක කාලයක් ජල සැපියුම අත්හිටුවේ. මිලඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින්. රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071-8 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. කොරෝනා මැඩලීමට ප්‍රධාන ලෙස කළ යුත්තේ එන්නත්කරණය බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා කියයි. සංචාරණ සීමා පැනවීමෙන් පළක් නොවේ. කෙසේවත් එන්නත්වලට ඇති ඉල්ලුම අධික වීම නිසා එය ලෝක මට්ටමින් ලබා ගැනීම ගැටලුකාරී වී තිබේ. එන්නත් මිලදී ගැනීමට ඕනෑ තරම් මුදල් භාණ්ඩාගාරයේ සතු බවද ඔහු පැවසීය. ජනාධිපතිතුමා රජය රටවල් එක්ක සාකච්ඡා කරලා ඒ එන්නත් ගෙන්නගත්. අද අපි ලබා දෙන චීන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඉස්සෙල්ලා හිමි වෙලා තිබුණේ නැහැ. නමුත් ඒත් එක්ක සාකච්ඡා කරලා ඒ අනුමැතියන් පවා ලබා ගන්න හැකියාව ලැබුණා. මුලදී 2000ක් පමණ තිබුණු එන්නත්කරණය දවසකට 70000ක් විතර එන්නත් කරන්න පුළුවන් තත්වයට කණ්ඩායම් කීපයක්ම විශේෂයෙන් සෞඛ්‍ය අංශත් එක්ක ත්‍රිවිධ හමුදාවත් ඒකාබද්ධ වෙලා කටයුතු කරගෙන යනවා. හදිසි තත්වයක් ඇති වුවොත් දන් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා මේ වෙනකොට ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ අතරේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්눔 නොකරන නමුත් වාර්තාව පමණ පොසිටිව් වෙලා තියෙනවා. රෝග ලක්ෂණ තියෙන අයට ඉල්ලලාවත් නිවසේ රැඳී සිටින්න බෑ. නමුත් මේක පෙන්වන්න උත්සාහ කරනවා. අමාරු වෙච්ච අයට රජය ගෙදර ඉන්න අවසර දෙනවා කියලා හැම අවසර දෙන්නේ නැහැ. ඊට දිනේ සිට පොලිසියත් මේ කාර්යභාරයට මැදිහත් වෙනවා. එයාට යම් රෝග ලක්ෂණයක් පෙන්눔 කරනවා අපහසුතාවයක් තියෙනවද කියන කාරණේ අපි ප්‍රජා පොලිස් නිලධාරීන් විසින් විමසනවා. දිගින් දිගට මේත් එක්ක සම්බන්ධතා පවත්වයි. යම් රෝග ලක්ෂණයක් පෙන්눔 කෙරුවොත් එයා වහාම රෝහල්ගත කරන්න ඉඩ තියෙනවා. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. පරිසරය විනාශ කිරීමට අදාළ තොරතුරු 1997 දුරකථන අංකයට දැනුම් දෙන්නයි ශ්‍රී ලංකා පොලිසිය කියයි. නිවැරදි තොරතුරු ලබා දෙන අයට වටිනා ත්‍යාග පිරිනැමේ. වනාන්තර එලි කිරීම, නිදන් හැරීම්, පුරාවස්තු විනාශ කිරීම වැනි සිද්ධිද පැමිණිලි කළ හැකි. නැවතත් දුරකථන අංකය 1997. ලෝක ප්‍රවෘත්ති. ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ යම් අඩුවක් පෙන්눔 කරන බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
දිස්ත්‍රික්ක 199ක ආසාදිතින්ගේ අඩුවක් වාර්තා වෙයි. මේ වන විට කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව ඇත්තේ රටේ මුළු ජනගහනයෙන් 1.8ක් පමණි. කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුවත් ජනගහනයෙන් 2%කට වඩා අඩු මට්ටමක එය පවත්වාගෙන යාමට Tamanට හැකියාව ලැබී ඇතැයි ඉන්දිය රජය කියයි. කෙසේ වුවත් ඉතිරි 98%ටද කොවිඩ් අවදානමට ලක්වීමේ ප්‍රවණතාව වැඩිය. එබැවින් මූලික සෞඛ්‍ය උපදෙස් අනිවාර්යෙන් පිළිපැදිය යුතුයයි ඉන්දිය රජය ජනතාවට දැනුම් දෙයි. එරට ප්‍රධාන ගැටලුවක් වන්නේ බොහෝ අය මුව ආවරණ පැළඳීමට ක්‍රියා නොකිරීමයි. මේ 3 වෙනිදා කොවිඩ් ආසාදිතයින්ගෙන් 17.13ක වර්ධනයක් පෙන්නුම් කර තිබුණි. ඊයේ වන විට එය 13.3ක් දක්වා අඩු වී තිබේ. ප්‍රාන්ත 8ක සක්‍රිය රෝගීන් ලක්ෂයකට වඩා වැඩිය. මහාරාෂ්ට්‍ර, දිල්ලි, බිහාර, උත්තර ප්‍රදේශ සහ මධ්‍යම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක් පෙන්නුම් කෙරේ. මෙවැනි වසංගත තත්ත්වයන් සඳහා ඡණ්ඩ මාරුතවල නම් යෙදීමේ ක්‍රමවේදයක් එළිදක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. එය සුලිකුණාටුවල නම් වලින් දැක්විය හැකියයි එහි ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් කියයි. කොවැක්ස් පහසුකම් යටතේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම වසර අග දක්වා කල් යන බව ඉන්දියාවේ සේරම් ආයතනය පෙන්වා දෙයි. ඉන්දිය ජනතාවට ලබා නොදී තම එන්නත් අපනයනය නොකළ බව එම සමාගම කියා සිටී. සමස්ත ඉන්දියාවේම එන්නත් කරණයට තම ආයතනය කැපවී සිටින බව එහි ප්‍රධානී ආධාර් පූර්ණවල්ලී මහතා කියයි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසුවේ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක එන්නත් හිඟයක් පවතින බවයි. එබැවින් එන්නත් නිෂ්පාදනය වැඩි කරන බව ඔහු කීවේය. ඉදිරි දිනවලදී එන්නත් කිරීමේ කාලසටහන වේගවත් කෙරේ. සෑම ප්‍රාන්තයකම රෝහල්වල ඔක්සිජන් කර්මාන්ත ශාලා පිහිටුවා තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. දේශීය කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී ඇතිවන ගැටලු සම්පූර්ණයෙන් විසඳීම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කියයි. දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීමේ අරමුණින් දේශීය අමුද්‍රව්‍ය බැංකුවක් ස්ථාපනය කෙරේ. ඒ සඳහා පිත්තල මෙට්‍රික් ටොන් 30ක් ලබා ගැනීම ඉකුද්දා සිදු කෙරිණි. මෙම බැංකුව මගින් රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම බලාපොරොත්තු වයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ඔස්ට්‍රේලියාවත් එංගලන්තයත් අතර අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 8 වෙනිදා ආරම්භයි. එය තරග 5කින් යුක්තය. ප්‍රථම තරගයේ එදින ආරම්භෙන්නේ බ්‍රිස්බේන්හිදීය. දෙවන තරගයේ දිවා රාත්‍රී තරගයකි. මෙම තරග සියල්ලම ක්‍රීඩා ලෝලීන්ට සම්පූර්ණයෙන් විවෘතව පැවැත්වෙයි. ඒ සඳහා විශේෂ ක්‍රමවේද හඳුන්වා දෙන අතර ඇතැම් විට තරගයට පෙර දිනගත් PCR වාර්තාවක් ක්‍රීඩා ලෝලීන් සතු විය යුතුය. කාන්තා අලුබඳුන ටෙස්ට් තරගාවලියද ජනවාරි 27 වෙනිදා සිට පෙබරවාරි මාසය දක්වා ක්‍රියාත්මක වෙයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. සංවර්ධනය වෙමින් පවතින රටවලට චීන වෙළඳපළට ඇතුළු වීම සඳහා චීනය විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයයි ශ්‍රී ලංකාව කියා සිටී. ඉරට ශාන්ෂී පලාතේ පැවති 5 වෙනි සේදමාවත ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහ චීනී නැගෙනහිර බටහිර සහයෝගිතාව සහ ආයෝජන හා වෙළඳ ප්‍රදර්ශනයට එක්වෙමින් චීනී ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මේ බව පැවසීය. වාණිජ්‍ය ක්‍රියාකාරකම් පුළුල් කිරීමෙන් චීන අසල්වැසියන්ට ලාභදායී චීන වෙළඳපළට පිවිසිය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟවෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මෙරට විදේශීය අංශය මාර්තු මාසයේ මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්눔 කර තිබේ. එහිදී වෙළඳ හිඟේ පුළුල් උවත් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල හිතකර වර්ධනයක් පෙන්눔 කර තිබේ. 2020 මාර්තු සහ 2021 පෙබරවාරි මාසවලට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී ආනයන මෙන්ම අපනයනයේද සැලකිය යුතු ඉහළ අගයක පැවතිනි. සංචාරක අංශද මන්දගාමී තත්ත්වයක් පෙන්눔 කළේය. ශ්‍රී ලංකා රුපියල එම මාසයේදී ඩොලරයට සාපේක්ෂව ප්‍රමාණ වී තිබේ. රටේ දල නිල සංචිත ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විවිධාකාර ක්‍රම මගින් විදේශ විනිමය අවශෝෂණය කරගත්තේය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහඬ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල විජයග්‍රහණයේ 12 වැනි සැමරුම අද. කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹෙයි. යහපාලන රජයේ විවිධ ආයතනවලට ගෙවා නොතිබුණු බිලියන ගණනක ණය වත්මන් රජයේ ගෙවා දමයි. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දහස පණි. ඊයේ මරණ 34ක්. ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින්ගේ වැඩිවීමක්. ස්පුට්නික් V මාත්‍රා 1,80,000ක් ලබන සතියේ මෙරටට. සංචාරක ව්‍යාපාරින් ඉපැයූ ආදායම් 80%කින් පහතට. විදේශගත ශ්‍රමිකීන්ට නවරක්ෂණ ක්‍රමයක්. ඉන්දියාවේ කොවිඩ් වැළඳී ඇත්තේ මුළු ජනගහනින් 1.8%කට බව හෙළිවෙයි. එංගලන්ත ඔස්ට්‍රේලියා අලුබඳුන ටෙස්ට් තරගාවලිය වසර අගදී. ජාතික ගුවන්විදුලියේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk අපගේ වෙබ් අඩවියට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.